නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැමදිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනේ, මේ ජීවිතය තුළ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහිච්චි මොහොතේ පින්වතුනේ, අපි කවුරුත් කාමය කියන දේ හොඳ නුවණින් තේරුම් ගන්න ඕන. ඇයි අපි කාමය කියන එක නුවණින් තේරුම් ගත යුත්තේ පින්වතුනේ? කාමය අපේ ජීවිතේ ලොකු අනතුරක හෙළෙන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාමයට වචනයක් පාවිච්චි කළා, කාම ඕඝ. කාමය කියලා කියන්නේ මහා සැඩ පහරක් මේ සත්‍යාව සංසාරය තුළ ආයෙමත් ගිල්ලන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කාමයට තව උපමාවක්, කාමයේ සුලියක්. සුලිය කියලා කියන්නේ පින්වතුනේ, ඒ සුලියට අහුවෙන කෙනාව කරකවලා වතුර ඇතුළේම ගිල්ලන දෙයක්. කාමය කියලා කියන්නේ මේ සංසාර ගමන කියන, සංසාර සයුර කියන මහා දුක්ඛිත සාගරයේ කරකවලා අරන් ගිල්ලන එක. එනිසා කාමය ගැන හොඳට සිහිනුවණින් තේරුම් ගන්නට බුදු කෙනෙකුගේ ධර්මයේ මුණ ගැහිච්ච මොහොත තමයි හොඳම මොහොත. කාමය කියන්නේ මොකක්ද? බුදුරජාන් වහන්සේ දේශනා කළා, කාම ගුණ 5ක් තියෙනවා. ඇහැට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ඊතා මියුරු හඬ, නාසයට දැනෙන සුමිහිරි සුවඳ, දිවට දැනෙන ප්‍රණීත රස, කයට දැනෙන සුමුදු මුදු පහස. මෙන්න මේවට කියනවා පංචකාම ගුණ. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. බුදුරජාණන් වහන්සේ වදාළනවා, කාමය කියලා කියන්නේ හැබැයි මේ ලෝකේ තියෙන ඔය විචිත්‍ර දේවල් නෙමෙයි. ඇහැට පේන රූපේ නෙමෙයි කාමය. ප්‍රිය හඬ නෙමෙයි කාමය. ප්‍රිය වූ ගඳ සුවඳ රස පහස නෙමෙයි කාමය. ඒවා කාම ගුණ. කාමය කියලා කියන්නේ මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ කාම ගුණ කෙරෙහි පුරුෂයාගේ හතවතේ හටගන්න සංකල්ප රාගය. සංකල්පී රාගයකින් එයා බැඳී යනවා. හරි ලස්සන රූපේ, මේ රූපේ මගේ වෙනවනම්, අනේ හරි මිහිරි හඬ, එය මාගේ වෙනවනම්, එය මට අහිමි නොවෙනවනම්, අපේ මේ සුවඳ හැමදාම මගේ වෙනවනම්, අනේ මේ රසය හැමදාම මා ළඟ තියෙනවනම්, මේ පහස මට මගේ ජීවිතේ හැමදාම ලබන්න ඇතින. අන්න එහෙම සංකල්ප රාගයකින් හිත බැඳී යනවා. අන්න ඒකට තමයි කාමය කියන්නේ. බුදුරජාන් වහන්සේ වදාළා, නතේ කාමානි කාමායානි චිත්‍රානි ලෝකේ. කාමය කියන්නේ මහණෙනි මේ ලෝක තියෙන විසිතුරු වූ දේවල් නොවේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ.
පුරුෂයාගේ සංකල්පීය රාගයමයි කාමය. තිට්ඨංචි චිත්‍රානි තතේව ලෝකේ. ඔය විසිතුරු දේවල් මේ ලෝකේ තියෙද්දී අත්තිත්ති ධීරා විනයන්ති චන්දං. ඒ නිසා නුවණැත්තෝ කාමයෙන් නිදහස් වෙලා යනවා. විසිතුරු දේවල් එහෙම්ම මේ ලෝකයේ තියෙද්දී නුවණැත්තා කාමයෙන් නිදහස් වෙලා යනවා. ඉතින් ඒ නුවණ තිබුණු අයව කාමයේ කියන මහා සැඩපහරින් කාමයේ කියන සුළියෙන් නිදහස් කරපු අසිරිමත් ශ්‍රී සද්ධර්මයයි පින්වතුනි අපිට අදටත් මේ අහන්න ලැබිලා තියෙන්නේ. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ බුදුරජුන් මේ කාම ගැටෙන් කාම අවුලෙන් සසරේ දුක් විඳින සත්වයව බේරගත්තා. එකල බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු නිසා. මේකලත් කාම අවුලෙන් බේරෙන්න පුළුවන්. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේ කල වැඩ ඉන්නේ. බුදුරජුන්ගේ ශ්‍රී සද්ධර්මයේ වැඩ හිඳිනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳිනවා බඳුය. ඉතින් අදත් අපි බොහෝම සුන්දර ධර්මයක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. සුත්ත නිපාතේ කග්ග විසාන කියන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අද දේශනාවට දායකත්ව දරන්නේ පින්වත් දමයන්ති ඒකනායක මහත්මිය, පින්වත් නිමාලිකා ඒකනායක මහත්මිය සහ පින්වත් වත්සලා රණසිංහ දියණිය විසිනුයි. දායකත්වයේ දරුවෝ පින්වතුන්ලාගේ ජන්මදිනයේ යෙදෙන්නේ මේ ජූලි මාසය තුල. ඉතින් තමන්ගේ ජන්මදිනයක් නිමිති කරගෙන මේ උතුම් වූ ධර්ම දානමය පින සිද්ධ කරලා ඒ ධර්ම දානමය පිනේ අනුහසින් තමන්ට සියලු යහපත සැලසේවා, නිදුක් නිරෝග සුව වේවා. ජීවිතයට නිරතුරු කල්යාණ මිත්‍ර ඇසුර ලැබී සුවසේ පින් කරගෙන දහමේ හැසිරි ධර්මාවබෝධ කරන්නට මේ පින හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙනුයි අද ධර්ම දානය සිද්ධ කරන්න. බලන්න කාමයේ ගැන කග්ගවිසාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරය. මේ ලස්සන ගාථාව පිංගතුල්ලාත් මාත් සමගම සජ්ජායනා කරන්න. කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතින්ති චිත්තං ආදීනවං කාම ගුණේසු දිස්වා ඒකෝචරේ කග්ග විසාන කප්පු විසිතුරු මියුරු කාමය සිත ඇදගන්නේ එක එක ස්වරූපෙන් එය සිත කලබන්නේ කාම ගුණවල ඇති ආදීනවය දැනගෙන හුදෙකලාවෙම දිවි ගෙවයිහේ තනි අඟකින් යුතු කඟ වේනෙකුසේ. කාමය කියලා කියන්නේ විචිත්‍ර එකක්. මధుරයි, මනෝරම්‍යයි. එක එක වේසින් මේ හිත කලබන්ට කාමයට පුළුවන්. කාම ගුණවල තියෙන මෙන්න මේ ආදීනවේ, කාම ගුණවල තියෙන ආදීනවේ මොකද්ද? හිත කලබල කාමයට ඇල්ම ඇති කරාට කාම ගුණයන්ගේ ස්වභාවය තමයි අනිත්‍යයි. වෙනස් වෙලා යනවා. හැමදාම එකම විදිහට තියෙන්නේ. අද ලස්සනට තියෙන රූප වෙන්න කලක් යනකොට කැත වෙලා. දැන් හොඳට තියෙන රූපය, දැන් හොඳට පේන තියෙන රූප වෙන්න කාලයක් යනකොට පරණ වෙලා මේ විකෘති වෙලා ගිහිල්ලා දැන් සජීවී මනුස්ස රූප නාකි වෙලා දිරලා යනවා. අනිකුත් ඔය පේන්න තියෙන දේවල් තියෙනවනේ, ඒවා වුණත් කාලයගේ ඇවෑමෙන් වෙනස් වෙලා යනවා. දිරලා යනවා, කැත වෙලා යනවා, අව පැහැගැන්විලා යනවා. මේ තමයි කාමයේ ගුණවල තියෙන ආදීනවේ. ඒවා දැනගෙන හොඳ නුවණින් කල්පනා කරන කෙනා කාමයෙන් එකතු වෙන්නේ නැහැ කියනවා. එයා කාමයන්ගෙන් වෙන් වෙලා හුදෙකලාවෙම ජීවිතය ගත කරනවා. හරියට තනි අඟක් තියෙන කඟ වේන තනියම ඉන්නවා වගේ. පසේ බුදුරජාණන් වහන්සේලා බවට පත්වෙච්චි මහා පින්වන්තයෝ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්න දේශනා කළේ. ඒ පින්වන්තයන්ගේ ජීවිත කතා මුල් කරගෙන. දැන් බලන්න පසේ බුදු බවට පින් තිබුණු මහා පින්වන්තයෙක් ඒ කාලේ රජ කුලේ ඉපදිලා
මේ රජුරෝ හරියට කෑමට ගිජුයි. හරියට කෑම කනවා. නොඒක් රසවත් ජාති මේ රජුරෝ කනවා. කද්දි මේ රජුරුවන්ගේ ශරීරයේ ගෙඩියක් හටගත්තා. ඔය හටගත්ත ගෙඩිය ටික ටික වැඩිලා ඒක වේදනා දෙන්න පටන් ගත්තා. එතකොට ඔන්න රාජකීය වෛද්‍යවරු කැඳෙව්වා. වෛද්‍යවරු මේ ගෙඩිය ගැන පරීක්ෂණ පවත්වලා රජුරන්ට ඔන්න වාර්තාවක් ඉදිරිපත් කළා. රජතුමනි මේ ගෙඩිය එන්නේ අසවල් කෑම ಜಾති කන නිසා. ඒ කෑම නවත්තන්න ඕන. කෑම නවත්තපු ගමන් රජතුමනි මේ සනීපේ මේ අසනීපේ සනීප කරගන්න පුළුවන්. ඔය ගෙඩිය නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. බෙහෙත් කරනකොට ඕක හොඳ වෙලා යයි. හැබැයි අර කෑම ಜಾති කන්ට හොඳ නැහැ. රජුරන්ට දැනුවත් කළා. රජුරු බය වුණා. දැන් මේ ගෙඩිය මෙහිම ලොකු වෙලා තමන්ගේ ජීවිතේ උනත් තොර කරනවානේ. ඒ නිසා ඔන්න කෑමට ආසාව තියෙද්දීම ගෙඩියට බය නිසා අර කෑම නොකා හිටියා. දැන් අදත් ඔහොම මේ වෛද්‍යවරු අපිට කියන්නේ නැන්ද? ඔන්න අපි වෛද්‍යවරු ගාවට ගිහිල්ලා එඟ අමාරුයි මොකද්ද දන්නේ නැහැ කියලා කියද්දි අපේ සීනි වැඩි කියමු. වෛද්‍යවරු කියනවා සීනි කන්න එපා අදින් පස්සේ. පිටි කන්න එපා අදින් පස්සේ. සීනි කන්නටත් ආසයි පිටි කන්නටත් ආසයි. හැබැයි මැරෙන්න බයයි. ඒ නිසා සීනි කෑමත් නවත්තනවා. පිටි කෑමත් නවත්තනවා. බෙහෙතුත් ගන්නවා. බය නිසානේ. එතකොට රජුරොත් ඔන්න බය නිසා තමන්ගේ කෑම බීම නැවැත්තුවා ගෙඩිය බැස්සා. ගෙඩිය බැස්සා විතරයි. දැන් රජුරවන්ට අමතකයි. තමන්ට ගෙඩියක් තිබ්බේය. ඒක තමන්ගේ ජීවිතේ මාරාන්තික කරන්න තරම් දරුණුය. ඒක හැදුනේ මෙන්න මේ කෑම ಜಾති නිසාය. ඒක අමතකුණා. දැන් ආයෙ කන්න පටන් ගත්තා. ආයෙ කන්න පටන් ගන්නකොට මෙන්න ආයෙ ගෙඩිය එනවා. ආයෙමත් වෛද්‍යවරු ඇවිල්ලා දැනුවත් කළා රජතුමනි ඔය කෑම එපා කිව්වා නේද? ඌවා කෑවොත් ගෙඩිය එනවාමයි. කෑම නවත්තන්න කිව්වා. ආයෙ නැවැත්තුවා. ඉතින් මේ වගේ අවස්ථා ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. රජුරෝ එතකොට කල්පනා කළා දැන් පසේ බුදු බවට පින් තියෙන කෙනෙක්නේ. රජුරෝ කල්පනා කළා මේ ආසා කරන දෙයක් නිසා විඳවන විඳවිල්ල. ආසා කරන දෙයක් නිසානේ මම මේ විඳවන්නේ. මට හොඳ සනීපෙට ඉන්න පුළුවන් අර කෑම ටිකට ආසා කරේ නැත්තම්. ඒ ටිකටම කෑදර නිසා. ඒ ටික දැක්ක ගමන් ගිජු බව උපදින නිසා. එව්වත් එක්කම ඇලී ඉන්න ආසා කරන නිසා මට ගෙඩියකින් පීඩා විඳින්න වෙලා තියෙනවා. ඉතින් මේ වගේනේ මේ හැම එකක්ම. මේ හැම එකම මේ වගේනේ. මං රාජ්‍ය උරුමයට ආසා කරනකොට මට සතුරු ආක්‍රමණ වලින් මගේ ජීවිතේ බේරගන්න වෙනවා. මම මේ ධනයට ආසා කරනකොට හොර හතුරන්ගෙන් ඒව බේරගන්න වෙනවා. මං වස්තු සම්භාර වලට ආසා කරනකොට හොර හතුරන්ගෙනුත් අනිකුත් ව්‍යසන වලින්මුත් මට ඒවා බේරගන්න වෙනවා. ඒවට විධිවිධාන යොදන්න වෙනවා. මේ ජරමර ඔක්කොම තියෙන්නේ මෙව්වට ඇල්ම නිසානේ. හරියට අර ගෙඩියට බීතියේ තමන් ආසා කරන කෑමට ඇල්ම අත්හැරිය යන්සේද මමත් මේ සංසාර ප්‍රශ්නෙට බෙහෙත විදිහට මේ සසරට තියෙන ඇල්ම අත්හරිනවා කියලා හිතට ගත්තා. පසේ බුදු බවට පින තිබ්බනේ. ඉතින් ඒ කාලේ ඒක කරගන්න පුළුවන් වෙලා තියෙනවා. තමන්ගේම ඥාණයෙන් ඒ මහා පින්වන්තයා ධර්මය අවබෝධ කරගත්තා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා මෙන්න මේ විදිහේ ගාථාවක් දේශනා කළා. ඊතිච ගණ්ඩෝච උපද්දවෝච රෝගෝච සල්ලංච භයංච මේතං ඒතං භයං කාම ගුණේසු දිස්වා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ ලෙඩ දුක තුවාලය උවදුර යන නමද රෝගය යහුල භයයයි පවසති මෙයට කාම ගුණවල ඇති
මේ භය හොඳින් දැනගෙන හුදෙකලාවෙම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟවේනෙකුසේ කාමයන්ගේ ස්වභාවය නුවණින් දැක්ක හැටි කාමය කියලා කියන්නේ ලෙඩක් වගේ තුවාලයක් වගේ උවදුරක් වගේ රෝගයක් වගේ යහුලක් වගේ බයක් වගේ වදයක් හරියට පළඟැට්ටක් ගින්නට ඇදෙන්නේ නැහැ මේ සත්වයා කාමයට ඇදෙනවා පළඟැටියා ගින්නට ඇදෙන්නේ ඕක තමන්ව පුච්චලා මරනවා කියලා දැනගෙන නෙමෙයි එහෙම දන්නවනම් පළඟැටියා ගින්න පැත්ත පළාතේ බලන්නේ නැහැ පළඟැටියාට ඕකට ආස හිතෙනවා ආස හිතෙච්ච ගමන් පළඟැට්ටා කරන්නේ මේකේ ඇවිල්ලා වහනවා මෙයා බලාපොරොත්තු වෙන්නේ මේක පුච්චාවි කියලා මෙයාට ඕනේ ඒ ගින්නෙන් යම් ආස්වාදයක් එයා විඳින්න. එයා ඒකට ආස නිසා. මේක නලියනවා, මේක දඟලනවා. මේ ඇවිල්ලා වහලා බලනවා. වහපු ගමන් ඔන්න අණ්ඩක් දෙකක් පිච්චෙනවා. පිච්චලා වැටෙනවා. වැටිලා දඟලනවා සෑහෙන වෙලා ඔබ දැකලා ඇති. දඟල ඉවරුණාට පස්සේ ඔබ දැකලා තියෙනවද පළඟැට්ටු මෙහෙම යනවා. අපි ඒක මාව පිච්චුවා ආයෙනම් බලන්නේ මං කියලා යනවාද? ඌට පණ තිබ්බොත් ඉතුරුලා තියෙන අණ්ඩ දෙක එල්ලගෙන ආයෙනවනේ ගින්නට. ඇවිල්ලා පිච්චිලා මැරිලා යනකම් ඌ ගින්නත් එක්ක. මේ වගේමයි වින්තුනේ කාමය කියන එක. අපි ඔට්ටු වෙනවා මේ කාම ලෝකයේ ඇස්සේ. ඒ ඔට්ටු විද්‍ය අපිට එක එක ප්‍රශ්න එනවා අපි බලාපොරොත්තු වෙච්ච විදිහට සඵල වෙන්නේ අපි කඩාන වැටෙනවා. එතකොට අපි එක එක උපක්‍රම යොදනවා කොහොම හරි මං ගොඩ යනවා. මොනවා හරි කර අපි ඔට්ටු වෙන්නේම මහා වද වේදනා ගොඩක් සහිත කාමයක මේ කාමයේ අත්හරිනවා කියන එක ලේසි එකක් නෙවෙයි. මහා පිං තිබුණු මහා නුවණක් තිබුණු අයට පවා කාමයේ අත්හරිනවා කියන එක හරි වෙහෙසකර දෙයක් වෙලා තියෙනවා. පසේ බුදු බවට පිං තිබුණු ඒ බඳු මහා පින්වන්තෙක් ඒ කාලේ උපන්න පින්වතුනි රජ කුලයේ ඉපදිලා මේ පසේ බුදු බවට පුණ්‍ය ශක්තිය තියෙන නිසා ටික කාලයක් රජගෙදර ගත කරනකොට ගිහි ජීවිතේ එපා වුණා. එපා වෙලා කල්පනා කළා මං හිමාල වනයේට ගිහිල්ලා මහාන වෙලා මං පැවිදි ජීවිතයක් ගත කරන්න ඕන. දැන් ඔන්න රජගෙදර හිටපු හැමෝටම දැනුවත් කරලා මහාන වෙන්න ගියා. මහාන වෙන්න ගියාට පස්සේ රජගෙදරක තියෙන සැප සම්පත් එහි නෑනේ. තනිකම හුලන්න බෑ. ඊළඟට මේ කෑම බීම ඔය පිණ්ඩපාතේ වැඩියට පස්සේ හම්බ වෙන දෙයක්. තමන් කැමති එක හදාගෙන තමන් කැමති රහට හදාගෙන අනුභව කරනවා කියලා එකක් නෑනේ. මිනිස්සු පූජා කරන විදිහට අනුභව කරන්න තියෙන්නේ. සමහර දවස් වලට මේ නීරසයි, සමහර දවස් වලට රසයි. දැන් රජ කෙනෙක් නිසා ලේසියකට ඉතින් ගොඩාක් රසවත් ඒවා ලැබෙන්නේ නැතුව ඇති. රාජභෝජනේ ගොඩක් රසවත්නේ. එතකොට කෑමත් හරි නෑ. නිදාගන්න ගියත් රාජකීය යහනක තියෙන සුවය එතන නෑ. ඔක්කොම කරදර. කල්පනා කළා මොකද්ද අපි මේ වදි? ආයෙ මං යනවා රජගෙදරට. සිවුරු ඇරියා රජගෙදරට ගියා. රජගෙදර ටික දවසක් ඉන්නකොට ආයෙ මතක් වෙනවා ඉතින් මේවා මේ ලාමක කාමයෙන් එක්ක ඔට්ටු වෙවි ඉඳලා මැරිලා යන එකක් නෙමෙයි ජීවිතේ. දැන් මං ආයෙ මහාන වෙනවා. ආයෙ මහාන වුණා. මහාන වුණාට පස්සේ රජ සැප නැහැ. ආයෙ සිවුරු ඇල්ලලා රජගෙදරට ආවා. ඔහොම අවස්ථා ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා මේ මහ පින්වන්තයෙකුට. හැබැයි එහෙම සිවුරු ඇර මහාන වෙවි මෙහෙම ඉඳිද්දි එකපාර සිහි උපන්නා. කාමේ නේද මේ මාව නටවන්නේ? රූකඩේ වගේ. රූකඩේ වගේ මාව නටවනවනේ මේ කාමය. මං උතුම් ජීවිතයක් ගත කරන්න කැමැත්තෙන් ඉන්නකොට කාමේ මාව නටවනවනේ. කාමයට ඕන විදිහට මං නටන්නේ. මම මේ ඔක්කොම අත්හරිනවා. මම ජීවිතය අවබෝධ කරගන්නවා කියලා අදිෂ්ඨානය අරගත්තා. ඊටාම කෙටි කලයි උතුම් පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා ඒ පසේ බුදුරජාණන් වහන්සේ මේන්න මේ ගාථාව දේශනා කළා.
සීතංච උන්හංච කුදං පිපාසං වාතාතපේඩංස සිරින් සපේච සබ්බානි පේතානි අபிසම්භවිත්වා ඒකෝචරේ කග්ග විසාන කප්පු සීතල උණුසුමද බඩගිනි හා පවස අවැසි මැසි මඳුරු පීඩන එක විලස හැඳින මේ සියලු දෙය මැඩගෙන සිතට දිරිගෙන හුදෙකලාවෙම දිවි ගෙවයි තනියඟකින් යුතු කඟවේනි කුසේ. ජීවිතය ඇතුළේ මෙන්න මේ ප්‍රශ්න ටික මනුස්සයාගේ ජීවිතේ කොයි කාලෙත් තියෙනවා. සසර ගමනේ ඇදෙනකොට කාම ලෝකවල හැම කල්හි මේ කාමයන්ගේ දෝෂය තියෙනවා. හැබැයි කාමයන්ගේ දෝෂේ කාමයන්ගේ ආදීනවේ අඳුනාගෙන තමන්ගේ ජීවිතේ කාමයෙන් ගලවා ගන්නට ලැබෙන්නේ නම් බුදු කෙනෙකුගේ ශාසනයක් ලොව පවතින කාලෙක විතරයි. අනිත් අයට කාමයෙන් ගැලවීම తాවකාලිකයි. සමහරට తాවකාලිකව ගැලවෙනවා. නමුත් ආයේ කාමී පටලැවි යනවා. බුදු කෙනෙකුගේ සසුනක් තුල කාමයෙන් ගැලවුණා කියන්නේ ගැලවුණාමයි. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ නමකගේ සසුනක සම්මා දිට්ඨිය උපදව ගන්න ලැබෙනවනේ. සම්මා දිට්ඨිය උපන්නොත් යම් මිනිසෙකුගේ ජීවිතේ ඒ ජීවිතේ පිරිහෙන්නේ නැත. නොපිරිහෙන ජීවිතයක් බවට ජීවිතයක් පරිවර්තනය වෙන්නේ සම්මා දිට්ඨියත් එක්ක. ඒ බඳු කෙනා ඉතින් කාමයේ සම්පූර්ණයෙන් අත්හැරලා සැනසෙල්ලටපත් වෙනවා. කාමයෙන් එක්ක හැපි යන ජීවිතේ පිංගතුනේ තමන්ම තමන්ට හතුරෙක් විදිහට කටයුතු කරනවානේ. කාමේ නිසා බලන්න පේනවා මිනිස්සු ප්‍රාණඝාත කරනවා. කාමේ නිසා හොරකම් කරනවා. කාමේ නිසාම කාමේ පතපතාම සල්ලාලකම් කරනවා. කාමේ නිසාම බොරු කියනවා. කාමේ හින්දාම කේලම් කියනවා. කාමේ හින්දාම අනුන්ගේ හිත් පාරන පරුස වචන කතා කරනවා. කාමේ නිසාම අනුන්ගේ දේවල් වලට ලෝභ කරනවා. කාමේ නිසාම බලවත් වූ ගිනි ගන්නා කේන්ති ඇති කර ගන්නවනේ. ඊළඟට කාමේ නිසාම මිත්‍යා දෘෂ්ටික වෙනවා. මේ සියල්ලම කාමේ මුල් කරගෙන සිද්ධ වෙනවා. පසේ බුදු බවට පින් තියෙන මහා පින්වන්තයෙක් බරණැස රාජ්‍ය උරුමකාරයා විදිහට ඒ කාලේ ඉපදිලා තිනවා. බරණැස් මහරජු බවට පත් වුණා. මේ බරණැස් මහරජුරු එක දවසක් වනාන්තරේ සත්තු දඩයම් කරන්න යනවා. දුනු ඊතල කඩු අරගෙන දඩේම යනවා. රජවරු විනෝදෙ කරපු එකන්නේ. දඩේම යනකොට රජුරුවෝ ළඟට මහා දෙවන්ත මහා සද්දන්ත හස්ති රාජයෙක් ආවා. ඒ හස්තින්ගේ කුලය දැන් අද අපිට ඔය දකින්න ලැබෙන හස්ති වගේ නෙවෙයි ඊට වඩා ගොඩක් විශාල හස්තිය මේක. ඒ හස්ති කුලේ පිංගුතුනේ නෙළුම් කුලය. නෙළුම් කුලයේ මහා දෙවන්ත හස්තියෙක් රජුරුව ළඟට ආවා. දිග දල තියෙනවා. මේ හස්තිය එනවා දකිනකොට රජුරුව භීතියටපත් වුණා. මහා ඝන වනාන්තරයේ එකපාර දෙවන්ත හස්තියෙක් දැක්කම බය වෙන්නේ නැද්ද? බයටපත් වුණා. රජුරුව තනියම. රජුරුව තමන්ගේ මේ දුනු ඊතල අරගෙන හස්තියාට විදින්න ලැහැත්ති වුණා. එතකොට මේ හස්තියා රජුරුවන්ට කතා කළා. ඔබ අහලා ඇති. ජාතක පුවත් තුල ඊළඟට මහා පින්වන්තයන්ගේ ජීවිත කතා තුල අතීතයේ තිබිලා තියෙනවා සතුනුත් කතා කරපු යුග. එතකොට මේ සිදුවීම වෙන කාලේ සතුන් කතා කරපු යුගයක්. රජුරවන්ට කතා කළා අර හස්තියා. බඹදත්ත රජුනේ මට විදින්න එපා මං ඔබේ ඥාතියෙක් කිව්වා. ඒ කතා කරාට පස්සේ රජුරු බය නැති කරගත්තා. දුනු ඊතල පසකින් තියලා රජුරු මේ හස්තියගෙන් තොරතුරු දැනගෙන තියෙනවා.
මේක පිංගුතුනේ මෙහෙම දෙයක්. මේ රජුගේ පරම්පරාවේම අවුරුදු ගානකට කලින් එක රජෙක් විදිහට මේ හස්තියා ඉඳලා තියෙනවා. ගොඩාක් කල් රජකම් කරන්න බැරි වෙලා අවුරුදු 20යි රජකම් කරලා තියෙන්නේ. අවුරුදු 20 රජකම් කරනකොට රාජ්‍ය බලය තහවුරු කරගන්න සෑහෙන පව් කළා. මිනිස්සු මැරුවා. කුමන්ත්‍රණ කළා. බොරු කිව්වා. බොරු පොරොන්දු දුන්නා. වංචා කළා. මිනිසුන්ගේ දේවල් කඩා වඩා ගත්තා. සෑහෙන දේවල් ටිකක් අවුරුදු 20ට කරගත්තා. අවුරුදු 20න් රජකමත් නෑ ජීවිතෙත් නෑ මැරිලා ගියා. දැන් මේ කතාවලින් අපි තමන්ගේ ජීවිතේ ගැන හිතන්න ඕන පින්වතුනි. අපිත් කොයි විදිහට ජීවිතේ ගත කළත් අපිට මැරිලා යන්න වෙන්නේ නැද්ද? රජවරුන් මැරිලා ගියා නම් අපි ගැන කවර කතාවද? මහා දැවැන්ත රජවරු, මහා බලවන්ත රජවරු මිය පරලෝ ගියා නම් අපි ගැන කවර කතාවද? ඒ රජු මිය පරලෝ ගිහින් කෙලින්ම උපන්නේ නිරේ. නිරේ අනේක ප්‍රකාර දුක් විඳ විඳ ඉඳලා නිරේන් චුත වෙලා ඇවිත් තියෙන්නේ නෙළුම් කුලයේ හස්ති රාජෙක් විදියට. කිව්වා බඹදත් රජුනේ මං මේ ඔබව දැක්ක ගමන් මට එකපාර ඔබව මේ සංවේදී වුණා. ඔබ මගේ ඥාතියෙක්නේ. ඉතින් මං ඒ නිසයි මේ කිට්ටු උනේ. මමත් ඔබේ ඥාතියෙක් කිව්වා. මේ බඹදත් රජුරවන්ට හරි සංවේගයක් උපන්නා. රජුරු කියන ඔබ මගේ ඥාතියෙක් නිසා හස්ති රාජේ එහෙනම් අපි යන් අපේ රාජධානියට. මම ඔබේ පිට මතට නැගින්නම් කියලා රජුරෝ මේ නෙළුම් කුලේ හස්තියගේ පිට මතට නැගුණා. නැගිලා දැන් රජුරෝ යනවා. යද්දි මේ පසේ බුදු බවට පින් තියෙන කෙනෙක්නේ මේ ඇතා උඩ නැගලා යන්නේ. යන ගමන් මේ හස්තියාගේ ඇඟ මෙහෙම අතගගා හිතනවා අපි මෙයා තිරිසන් යෝනියට ඇද දැම්මේ කාමයට ගිජු වෙලා පව් කිරීමයි. රාජ ශ්‍රී විභූතිය දැන් මෙයා ළඟ නැත. මෙයා අනේක ප්‍රකාර දුක් විඳලා තියෙන්නේ 20 අවුරුද්දක් රාජ්‍ය කිරීම හේතු කරගෙනයි. මාන් මේ පැටලෙලා ඉන්නේ එහෙම එකනේ. මම මේකෙන් ගැලවෙන්න ඕන. මම මේකෙන් ගැලවෙන්න ඕන කියලා කල්පනා කළා. එතකොට මේ පසේ බුදු බවට පින් තියෙන උත්තමයාට හිතට එන අදහසක් මං කොහොමද මේකෙන් ගැලවෙන්නේ? මං ගැලවෙන්න නම් මම මේ හැමදේට තියෙන තණ්හාව නැති කරන්න ඕන. මං කොහොමද තණ්හාව නැති කරන්නේ? තණ්හාව නැති කරන්න නම් මට මේ ගුණධර්ම දියුණු කළ යුතුයි කියලා Tamanටම වැටහුණා. අර හස්තිය උඩ වාඩි වෙලාම ධර්ම මාර්ගය දියුණු කරා කියනවා විදර්ශනා වැඩුවා කියනවා. පසේ බුදු රජාණන් වහන්සේ නම බවට පත් වුණා. ඒ පසේ බුදු බව සාක්ෂාත් කළාට පස්සේ හස්තියාගේ පිටින් අහසට පැන නැංග එර්දීම පිංහතුනේ පසේ බුදුවරු වාසය කරන ගන්ධ මාදන කියන පර්වතී මංජූසක රුක් සිවනට ඒ උත්තමයා වැඩම කළා. වැඩම කරලා මේන්න මේ ගාථාව දේශනා කළා. නාගෝවයුතානි විවජ්ජයිත්වා සංජාත කන්ධෝ පදුමී උලාරෝ යතාභිරත්තං විහරේ අරඤ්ඤේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ නිලුම් කුලයේ ඉපදුන මනා උස මහතින් යුතු ඇත් රජෙකුගේ විලසින් රැලින් වෙන් වී තනි වුණ සිත්සේ දිවි ගෙවන වන අරණේම නිවාසන හුදෙකලාවෙම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේනෙකුසේ. බලන්නේ හස්ති රාජයා රැලෙන් වෙන් වෙලා හුදෙකලාව ඉඳලා තියෙන්නේ තනි හස්තියෙක් විදිහට. පසේ බුදු රජාණන් වහන්සේ ඒක තමයි හිතට ගත්තේ.
රැළෙන් වෙන් වෙලා තනියම ඉන්න හස්තියෙක් වගේ මම මේ හැම දෙයකින්ම වෙන් වෙලා මම තනියම ඉන්න ඕන. ලාමක දෙයකට ආසා කරන අයත් එක්ක මට එකට ඉදීමෙන් මගේ අර්ථය නැතුව යනවා. ඒ නිසා මිබන්දු මට උවමනා නැහැ. මම මිබන්දන් අත්තර හුදකලා වෙනවා. එහෙම කල්පනා කරලා තමයි පසේ බුදුරජාණන් වහන්සේලා බිහි වෙන්නේ. සාමාන්‍යයෙන් පින්වතුනි නුවණැත්තා නුවණින් ලෝකයේ දකින්න දැකම නුවණ මද කෙනෙකුට දකින්න බෑනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ හිතට කල්පනාවක් එනවනේ. අධිගතෝ කෝ මෙයායන් ධම්මෝ මම මේ අවබෝධ කරගත්ත ශ්‍රී සද්ධර්මය ගම්භීරෝ දුද්දසෝ දුරනු බොහෝදෝ හරි ගම්භීර එකක් දැක ගන්න දුෂ්කර එකක් අවබෝධයට දුෂ්කර එකක්. අතක්කාව චරු තර්ක කර කර අල්ලන්න බැරි එකක්. නිපුණෝ හරි සියුම් පණ්ඩිත වේදනීයෝ නුවණැත්තන්ට තමන්ගේ දියුණු කරන ලද නුවණින් මේක දකින්න තියෙන්නේ. ධර්මයේ කොමකින්ද පේන්නේ? නුවණටයි පේන්නේ. මේ බඳු නුවණින් දැක්ක යුතු සියුම් ධර්මයක් තර්ක කර කර අල්ලන්න බැරි ධර්මයක් මම මේ කාමයන් එක සතුට වෙන මිනිසයාට කියාගෙන ගියොත් එහෙම නිකන් මට වෙහෙසක් වෙයි කියලා බුදුරජාණන් වහන්සේ හිතුණානේ. ඒතර බලන්න ධර්මය කියලා කියන්නේ එහෙම එකක්. එහෙම දහම අර ලාමක වූ ආකල්පවලින් යුක්ත ප්‍රජාවක් අතරේ පසේ බුදුරජාණන් වහන්සේලා තනියම අවබෝධ කළා. ඒ අවබෝධ කරද්දී අර පිරිස් වලින් වෙන් වෙලා ඒ උත්තමයෝ දහමේ සැනසෙල්ලත් එක්කමයි තමන්ගේ ජීවිතේ ගොඩනගා ගත්තේ. දැන් බලන්න පසේ බුදුවරුන්ගේ ජීවිතේ සම්බන්ධයෙන් කියවෙන මේ ලස්සන ගාථාව. අට්ඨානතං සංගනිකාරතස්ස යං පස්සේ සාමයිකං විමුක්තිං ආදිච්ච බන්ධුස්ස වචෝ නිසම්ම ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ පිරිසත් සමග ඇලෙමින් නිති කල් ගෙවන කෙනෙකුට නොමැත සැනසුම දහමක රැඳුන මුනිවරුන් පැවසූ මෙය අසාගෙන සිත සතුටින හුදෙකලාවෙම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේනෙකුසේ. පිරිසත් එක්ක එකතු වෙලා කල් ගෙවන එක දහමක සැනසුම හොයන කෙනෙකුට හරියන එකක් නෙමෙයි. පිරිසත් එක්ක ඇලී ගැලී වෙලී පිරිස සතුටු කර කර වාසය කරන්නට ආස කෙනෙකුට දහමේ සැනසුම කියන එකට කිට්ටු වෙන්න ලැබෙන්නේ. මේක ලෝකයට පැවසුවේ මුනිවරු. මුනිවරුන්ගේ ස්වභාවය තමයි ලාමක අදහස් ඇති ජනයාත් එක්ක එකතු වෙන්නේ. මුනිවරු එකතු වෙන්නේ මුනිවරුත් එක්කමයි. බලන්න පසේ බුදුරජාණන් වහන්සේලා බවට පත් වුණාට පස්සේ ඒ උතුමෝ පසේ බුදු රජුන්ම හොයාගෙන වැඩම කළා. ගන්ධ මාදන කියන රුක්මේ පර්වතයේ පබ්බාරයේ මංජූසක කියලා සුවිශාල රුක්ෂයක් තිබුණා. ඒ රුක්ෂයේ යට මේ ස්වභාව ධර්මයා විසින්ම පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා ඊතා සුව පහසු පරිසරයක් නිර්මාණය කොට තිබුණා. ඒ පසේ බුදුවරුන්ගේ යුගයන් වල පසේ බුදුරජාණන් වහන්සේලා දහස් ගණන් ඒ මංජූසක රුක්සෙවණට වෙන්න පින්වතුනි බවුන් වඩමින් හරි සුවසේ වැඩ වාසය කරලා තියෙනවා. උන්වහන්සේලා කොහොම මේ සංසාර දුකින් නිදහස් වෙලා සැනසෙල්ලටපත් වෙච්ච අය. ඒ උතුමන් සැනසෙල්ලේ වාසය කරද්දී සාමාන්‍ය ජනයා නොඒක දෘෂ්ටිවල පටලැවි ඒව පස්සේ යනවා. දැන් අද වුණත් ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන කාලයක වුණත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මනාකොට ධර්ම ඉස්මතු කරලා තියෙන කාලයක වුණත් එක දෘෂ්ටිවල මේ සත්‍යය පටලැවෙන්නේ නැද්ද? දෘෂ්ටිවල පටලැවි ඒ දෘෂ්ටිවලට බයටපත් වෙලා තමන්ගේ ජීවිතේ සැනසුම අහිමි කරගෙන ගත කරන ජීවිත කොතෙක්ද?
තමන්ව මැවූ දෙවි කෙනෙක් ඉන්නවා කියලා ඔන්න දෘෂ්ටියක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඒ මවපු දෙවියාට බය ඉන්නවා. ඒ දෙවියා සතුටු කරන්න ඕන මේ 3 වතාවක් 5 වතාවක් අනිවාර්යෙන් ඒ දෙවියා සතුටු කිරීමේ වතපිළිවෙත කරන්න ඕන. නැත්තම් දෙවියන්ගෙන් දඬුවම් ලැබෙනවා. දෙවියා සන්තෝෂ කරගෙන ඉන්නවා. දෘෂ්ටි. එක්ක කේන්දරේ මේ මූලික කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. දෘෂ්ටි. නැකතක් ඇදලා ගන්නවා. දෘෂ්ටි. ඊළඟට තමන්ගේ ජීවිතේට මේ ඔය නොයෙකුත් නිමිති ආදිය ඕනෙක් කෑ ගැහුවත් බයටපත් වෙනවා. පය පැටලුණත් බයටපත් වෙනවා. ගෙදර භාජනයක් බිඳුනත් බයටපත් වෙනවා. මේ මොකෙක් හරි සතෙක් කෑ ගහපු ගමන් ඒත් බයපත් වෙනවා. ඔය සතා ඔය විදිහට කෑ ගැහුවේ නම් ඕක හරි මූසලයි. මේක දේවල් දෘෂ්ටි වලට පටලැවුනට පස්සේ සැනසීම නැතු වෙනවා. දෘෂ්ටි වලට පටලැවිච්ච මිනිස්යාව කලබවන්න ගෙදර ඉන්න ගෙයි හුණට පුළුවන් නේ. ගෙයි හුණ ඇගේ කොහෙට හරි වැටුණා නම් ඇති. ඇගේ යම් තැනකට වැටුනොත් එහෙම ගෙදර ඉන්න හුණෙක් මිනිස්සු සෑහෙන බය වෙන්නපත් වෙන්නේ නැද්ද? ඔතෙන්ට හුණා වැටුණා කියලා කියන්නේ මෙහෙම එකක්. අපේ ඒකට මේ වගේ දෙයක් කරන්න ඕනේ නැත්තම් අපලයි. කොච්චර ප්‍රශ්නද? දෘෂ්ටි ජාලාව කියලා කියන්නේ ප්‍රශ්නයක්මයි. දෘෂ්ටි වලින් නිදහස් වෙච්ච කෙනෙක්මයි ජීවිතේ සැනසුමටපත් උනේ. බලන්න මේ ගාථාව. දිට්ඨි විසුකානි උපාතිවත්තු පත්තෝ නියාමං පටිලද්ද මග්ගෝ උපන්න ඥානොම්මි අනඤ්ඤනේයෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ මිසදිටු මතවාද මනසින් නිවත් කළ මගතොට හැඳින ලැබදෙන අම නිවන් ඵල ලදිමි විදසුන් නුවණද අවැසි නැත වෙන උපදෙස් හුදෙකලාවෙම දිවි ගෙවයි තනියඟකින් යුතු කඟ වේනේ කුසේ. විදර්ශනා නුවණ ලැබුවා නම් දෘෂ්ටි ජාලාව සිඳ බිඳ දැම්මා නම් ඥානෙ ලැබුණා නම් අය වෙන කෙනෙකුගේ උපදෙස් අවශ්‍ය නැත කියනවා. හොඳට නිවන් ලැබ දෙන මාර්ගයේ මඟතොට අඳුනගත්ත කියනවා. මිසදිටු මතවාද ඉවත් කරපු ඒ නුවණැත්තු ඒ මාර්ගයේ දිගේ සැනසුම කරා ගියා. දෘෂ්ටි වල පටලැවිච්ච කෙනාට සැනසුම නැතුව යන්නේය. දහම එක්ක ඒකාත්මික වෙච්ච කෙනාට සැනසුම ලැබෙන්නේමයි. පින්වතුනි, ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහුණු මේ ජීවිතය කියලා කියන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා බඳුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිච්ච අවස්ථාව. ඒ අවස්ථාවේ මේ දෘෂ්ටි ජාලා ඔක්කොගෙම ඉවත් වෙලා ධර්මයත් එක්ක ඒකාත්මික වෙන්න, ධර්මයත් එක්ක සැනසෙන්න, ධර්මයෙන් ජීවිතේට ආලෝකයක් එකතු කරගන්න තමයි අපි උත්සාහවත් විය යුත්තේ. සාමාන්‍ය ජීවිතවල මේ ජීවිතේ සැනසීම කියන එක ගැන කතා කරනකොට බලන්න පින්වතුනි, පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්න පින් තිබිච්චි මහා පින්වන්තයෙකුට වෙච්චි දෙයක්. රාජ කුලයේ තමයි මේ පින්වන්තයා උපන්නේ. ඒ රජුරුව හරි ආසයි කෑමට. කෑමට ගිජු රජෙක්. මේ කෑමට ගිජු බව නිසාම රජුරුවන්ට මෙන්න මෙහෙම හිතක් තිබුණා, මං කෑදරයි කියලා කවුරුත් දැනගන්න හොඳ නැහැ. රජුරුව ඇත්තටම කෑදරයි. නමුත් රජුරුවන්ට බයක් තිබුණා, මං කෑදරයි කියලා කවුරුත් දැනගන්න හොඳ නැහැ. ඒ නිසා මම බොහොම පරිස්සමෙන් රැකෙන්න ඕනේ කියලා. දැන් මේ රජුරුව කෑම බීම ගන්න ගියත් සෑහෙන්න ඒක හිතනවා. කට්ටිය මං කෑදරයි කියලා හිතයිද දන්නේ. රජුරුව කනකොට වටපිට බලනවා, මේ කට්ටිය මන් දිහා බලාගෙන ඉන්නවද දන්නේ මං නිකන් කෑදරකමින් කනවා වගේ. කොටින්ම රජුරුවන්ගේ කෑම උයන අරක් කැමියාවත් මේක දැනගන්නවට රජුරුව කැමති උන්නේ. එතකොට
මේ අරක්කැමියා රජුරුව කෑමට එනකොට රජුරුවන්ට දවසක් ගොඩාක් ප්‍රණීතයට කෑම හදලා තිබුණා. තමන් දන්න විදිහට හොඳට මේ සූප ශාස්ත්‍රීන් මෙයා හැදුවා රසට කෑම. හදලා රජුරුව පිළිගන්නවා. දැන් මෙයා බලාගෙන ඉන්නවා රජුරුව මෙයාට යම් ප්‍රශංසාවක් කරයි කියලා. අද නම් ෂෝක් කෑම ටික යයි කියලා බලන් හිටියා. මේ වචනේ කීම වටිනවනේ මිනිස්සෙක් රහට කන්න හදලා දීපුවමනේ. නමුත් රජුරුව කල්පනා කළා මේ පුද්ගලයාට මං කිව්වොත් එහෙම අද නම් කෑම ෂෝක් කියලා මේ මිනිස්සයා සමහරවිට මේ මං ගැන හිතන්න පුළුවන් අප්පේ රජුරුවන්ගේ කෑදරකම. ඒ නිසා මම මේක කියන්න හොඳ නැහැ. රජුරුව අර තියෙන ගුණේ මැකුවා. ඔහෙට රහයට උයන්න පුළුවන් කියලා කිව්වේ නැහැ. වචනය නොකිය ඉතින් කාලා අත හොදගෙන ගියා. අරක්කැමියට පොඩ්ඩක් හිත නොසතුටටපත් වුණා, අප්සෙට් වුණා. අරක්කැමිය කල්පනා කළා මේ රහට ඉව්වා කියලා කිසි ප්‍රශංසාවක් ලැබුණේ නැහැ නේ. මං හෙට එච්චර රහට උයන්නේ. රහ අඩු කළා. රජුරන්ට තේරෙනවා රහ අඩුයි කියලා. රජුරන්ට බැන ගන්න බෑ. උයපන් රහට කියලා කියන්න බෑ. ඒ රජුරන්ට හිතනවා මං රහට උයන්න කිව්වොත් එහෙම මෙයාට හිතෙන්න පුළුවන් මං කෑදරයි කියලා. බලන්න මේ කෙලෙස් හින්දා මිනිස්සු අපහසුතාවයටපත් වෙන හැටි. දැන් රජුරු අපහසුතාවයටපත් උනේ එහෙම. දැන් සාමාන්‍ය මිනිස්සු අපහසුතාවයටපත් වෙන්නේ ඔන්න කණ්ඩ ගන්නකොට කෑම එක රහ නැත්තම් ඕන ගෙවල් වල පටන් ගන්න නේද බත් එක පොළොවේ ගහලා පටන් ගන්නවා. එක්ක කෑම එකේ මේ කෙස් ගහක් තිබ්බනම් ඇති පටන් ගන්නවා. ගලක් හැපුණා නම් ඇති පටන් ගන්නවා. ගොඩාක් ප්‍රශ්න තියෙනවා. රජුරන්ට තිබුණේ වෙනම ආකාරයක ප්‍රශ්නයක්. අවසානයේ මේ අරක්කැමිය රහ අඩු කරලා මේ ලුණුවක් දාන්න නැතුව තමයි රජුරන්ට කෑම දෙන්නේ. අරක්කැමියා හිතලා තියෙනවා රජුරුන්ට එහෙම රහ තේරෙන්නේ නැහැ. රජුරන්ට ඕන එකක් දුන්නොත් ඕන එකක් ඉතින් අනුභව කරයි මම මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා අරක්කැමිය රහට උයන්නේ. රජුරෝ ඉතා අකමැත්තෙන් රහට කන්ට ආසාව තියෙද්දී පවා අරක අනුභව කරනවා. අරක්කැමියට මුකුත් කියන්නේ. ඇයි මොනවා හරි කිව්වොත් එහෙම මං කෑදරයි කියලා හිතාවි. අවසානයේ පසේබුදු බවට පින් තිබිච්චි කෙනෙක් නිසා ටික දවසක් මේක යනකොට කල්පනා කළා අපේ මගේ මේ කෙලෙස් හින්දාමයි මට වෙහෙස. කෑදරකමත් මට වෙහෙසක්. මගේ ප්‍රතිරූපයට ආසා කිරීමත් මට වෙහෙසක්. කෙලෙස් නැත්තම් මට කොච්චර සැනසෙල්ලක්ද? කෙලෙස් නැති වුණා නම් මට කිසි අපහසුයක් නැහැ. මේ කෙලෙස් නැති කරන්නේ කොහොමද? අන්න හේතුවා. හිතපු ගමන් පසේබුදු බවට පින් තියෙනවනේ රැස් කරපු පින. එය මුහු කරා පැමිණියා. පසේබුදු රජාණන් වහන්සේ නම බවට පත් වුණා. ඒ පසේබුදු රජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව දේශනා කළා. නිල්ලෝලුපෝ නික්කුහෝ නිප්පිපාසෝ නිම්මක්කෝ නිද්දන්ත කසාව මෝහෝ නිරාසයෝ සබ්බ ලෝකේ භවිත්වා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ගිජු නොවෙමි රසයකට කුහක ගති ආශාද නැති වෙමි නොමෙත ගුණ මකු ගති දුසිල් බව හා මෝහයද නැත මුළු ලොවේ කිසි තැනක නොමෙත කිසි තණ්හාවක් හුදෙකලාවෙම දිවි ගෙවයි තනි අඟකින් යුතු කඟ වේනේ කුසේ. ඒ තමයි පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතේ. බලන්න පින්වතුනි අපි වාසනාවන්ත වුණා අපේ මේ මනුස්ස ජීවිතේ ලෞතර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණු නිසා. ඒ මහා සත්පුරුෂ රත්නය අපගේ ශාස්තෘන් වහන්සේ බවට පත් කරගන්න තරම් අපි වාසනාවන්ත වෙච්චි නිසා බුදුවරුන්ගේ ජීවිත ගැන, පසේ බුදුවරු ගැන, රහතුන් ගැන, ඒ නිකලෙස් හිත්වල අසිරිය ගැන
ගොඩාක් දේ අපිට අහන්න ලැබුණා. සංසාර ගමනක් ගැන අපිට අහන්න ලැබුණා. සසර ගමනේ කෙලෙස් ගැන අපිට අහන්න ලැබුණා. ඒ උතුමන් සියලු දෙනා වහන්සේලා නිදහස් වෙලා. නමුත් අපි තාම සසරේ. මෙතුවක් කල් මේ සසරේ එන්ට හේතුව මොකක්ද? කල්යාණ මිත්‍රයා මුණ නොගැසීම. කල්යාණ මිත්‍රයාගේ ඇසුරට පත්වෙන්ට අපි අදක්ෂ වීම. අපි කල්යාණ මිත්‍රයාගේ ඇසුරට පත් වුණා නම් නිදහස්. එහෙනම් මෙච්චර කාලයක් සංසාර ගමනේ අපි ඇවිත් තියෙන්නේ කාත් එක්කද? පවිටෝත් එක්ක ආපු ගමන. පාප මිත්‍රයොත් එක්ක. ඒ නිසා කග්ගවිසාන සූත්‍රයේ මේ පවිටන්ගේ ඇසුරත් කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ඇසුරත් මෙන්න මේ විදිහට වර්ණනා කළා. මේ ගාථා සජ්ජායනා කරමු අපි. පාපසායං පරිවජ්ජයේත අනත්ත දස්සින් විසමේ නිවිට්ටං සයන්න සේවේ පසුතං පමත්තං ඒකෝච්චරේ කග්ග විසාන කප්පෝ යහපත නසන දිවි මග කරවන පාලු දුරු කළ යුතුය නොමගකගෙන යන යාලු කාම සැපයෙහි පමාවී ගිය කිසිවෙකු ඇසුරු නොකරන හුදෙකලාවෙම දිවි ගෙවයි තනියඟකින් යුතු කඟවේනෙකුසේ. තමන්ගේ යහපත වනසලා ජීවිතේ පාලු කරවන, ජීවිතේ ගුණධර්ම වලින් පාලු තැනක් බවට පත් කරවන නොමගගෙන යන යාළුවෝ නම් ඇසුරෙන් දුරු කළ යුතුයමය. කාම සපේ පමාවෙච්චි කවුරුත් ඇසුරු නොකරන ඒ නුවණැත්තා හුදෙකලාවෙම ජීවිතය ගත කරනවා කියනවා. තමන්ගේ ගුණධර්ම තමන්ගේ යහපත රැකගෙන හරියට තනි අඟකින් යුක්ත කඟවේන හුදෙකලාවේ වසනවා වගේ. පවිටෝ ඇසුරු නොකරනවා නම් ඇසුරු කළ යුත්තේ කවුරුන්වද? ඇසුරු කළ යුතු උතුමන් ගැන මෙහෙමයි දේශනා කළේ. බහුසුතං ධම්ම දරං භජේත මිත්තං උලාරං පටිභානවන්තං අඤ්ඤාය අත්තානි විනේය කංකං ඒකෝචරේ කග්ග විසාන කප්පෝ දෙන බොහෝ සදහම් දත්දහම් දරා සිටිනා නුවණින් කරුණු වැටහෙන උතුම් මිතුරෙකු ඇසුරු කළ යුතු අරුත් දැන ඒ දහමේ දුරුකොට සියලු සැකයන් හුදෙකලාවෙම දිවි ගෙවයි තනියඟකින් යුතු කඟවේනෙකුසේ. තමන්ගේ ජීවිතයේ යහපත කැමතිව ඇසුරු කළ යුත්තේ බොහෝ ධර්මයේ දන්නා, ඒ ධර්මයේ මැනවින් ගෞරවයෙන් දරා සිටිනා, ධර්මයේ අර්ථ නුවණින් හොඳට වැටහෙන උතුම් මිත්‍රයන් වයි. ඒ උතුම් මිතුරන්ගේ ඇසුරින් ධර්මයේ අර්ථ හොඳට පැහැදිලි කරගෙන ධර්මයේ සම්බන්ධයෙන් තියෙන සියලු සැක දුරු කරගෙන තමන් ගුණධර්මත් එක්ක හුදෙකලාවේ ජීවිතය ගත කරන්න ඕන කියනවා. හරියට තනියඟකින් යුක්ත කඟ වෙන තනියම ඉන්නවා වගේ. ධර්මයත් එක්ක තනි වෙන්න කියලායි මේ කියන්නේ. ධර්මයත් එක්ක තනිවීම පිණිස අපිට උදව් කරන්නේ කවුරුද? සත්පුරුෂ කල්යාණ මිත්‍රය. ඉතින් මේ කල්යාණ මිත්‍රව මුණ ගැහිච්ච ජීවිතේ පිංගුතුනේ අපිට අපේ ජීවිතෙත්
යම් මේ ගුණධර්මයන්ගෙන් පෝෂණය කරගන්නට ලැබුණු බොහෝම වටින අවස්ථාවක්. මේ මුනිවරු ගැන දැනගෙන බුදු පසේ බුදු රහතුන් ගැන දැනගෙන ඒ උතුමන්ගේ ජීවිතය ගැන හිත පහදවගෙන අපිත් උත්සාහවත් වෙමු. ලද කල්යාණ මිත්‍ර ඇසුරේ අපේ ජීවිතයට පිහිටක් පිළිසරණක් රැකවරණයක් සලසගන්ට අපි සියලු දෙනාට ගෞතම ශාසනය තුළම කලන මිතුරු ඇසුරේ රැකවල් ලබා කලන මිතුරන්ගෙන් බණපදාසා අපේ ජීවිතයට සුවසේ පින් කරගෙන සුවසේ දහමේද හැසිරී මේ ජීවිතයට පිහිටක් රැකවරණයක් සලසගන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරපු පින අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක්දෙවිදානෝ පින් අනුමෝදන් වෙත්වා. සතර වරන් දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. අප කාගේත් ඉෂ්ඨකාමී දෙවිවරු පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපින් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝ අප සියලු දෙනාව නිරතුරු ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරපු ඒ සදහැවත් පින්වතුන්ලා ප්‍රධාන අරමුණ ලෙස බලාපොරොත්තු වෙන පරිද්දෙන්ම ජූලි මාසයේ ජන්මදිනයන් යෙදෙන පින්වත් දමයන්ති ඒකනායක මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසේවා. පින්වත් නිමාලිකා ඒකනායක මහත්මියටද මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසේවා. පින්වත් වත්සලා රණසිංහ දුවටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසීලා පින්වතුන්ලා නිදුක් වෙත්වා. නීරෝග වෙත්වා. දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා. තමන්ගේ ජීවිතයට යහපත සලසන සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝම නිති ඇසුරු කරන්නට ලැබෙත්වා. ජීවිතයේ කිසි කලෙකත් ලාමක පවිටු මිතුරන්ගේ ඇසුරට නොවැටේවා. තමන්ගේ ජීවිතයට හොඳට ගුණධර්ම දියුණු කරගෙන හොඳට පින් රැස් කරගෙන බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ලෙස ගෞතම ශාසනයේ පිහිට පිරිසරණ ලබන්නට වාසනාව ලැබේවා කියලා අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාති සමූහයාට මේ පින් අනුමෝදනා කරන්න. මියගිය සියලු ඥාතීන් පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටම පත් වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරමු. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා පින්වත් පින්නපොළ ගුරු පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් කරන්න. බොහෝ දෙනෙකුට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ පිළිසරණ සලසාලු උතුම් කල්යාණ මිත්‍රයෙක් වන පින්වත් පින්නපොළ ගුරු පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පත්තියම වේවා. ගෞතම ශාසනයේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දානයන් සිදු කළ පින්වත් දමයන්ති ඒකනායක මහත්මිය, නිමාලිකා ඒකනායක මහත්මිය සහ වත්සලා රණසිංහ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා පින්වතුන්ලාට රැස් කළ පිනේ ආශිර්වාදයෙන්, තෙරුවනේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් තමන්ගේ ජීවිතය කරන කියන රැකී රක්ෂා ව්‍යාපාර ආදී ඒ සියලු දේත් ඒ වගේම පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඒ සෑම සියලු දේත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන බාධා කරදර ආදී යන්තාක් වේද සියල්ලම දුරින්ම දුර වෙලා පින්වතුන්ලාට සැනසille තමුන්ගේ ජීවිතයට පින් කරගෙන දහමේ හැසිරෙමින් සුවසේ ජීවිත ගත කරන්නට ලැබෙත්වා. අද ධර්ම දාන සිදු කරපු ඔබටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලුම දෙනාටත්, නිරතුරුව දහම් ශ්‍රවණයේ යෙදෙන පින්වතුන්ලා හැමදෙනා ගෞතම සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසීමේ වාසනාව ලබත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.